අයිබෝන් හොඳයි අපි ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට අදාළ පළවෙනි පාඩමේ ව්‍යාපාර පසුබිම කියන කොටසේ තවත් එක තියරි කොටසක් සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. පුතාලගේ සිලබස් එකේ තියෙන ඉතා වැදගත් කොටසක් තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය අගය එකතු කිරීම කියන කොටස. ඉතා වැදගත් කොටසක් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන ඒ කොටසට අදාළව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දරුවනේ නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තහම ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන මූලිකාංග තියෙනවා තුනක්. නිෂ්පාදන ක්‍රියාවලියක මූලිකාංග තියෙනවා තුනක්. එකක් තමයි යෙදවුම් තියෙනවා. ඊට පස්සේ පරිවර්තනය තියෙනවා. ඊට පස්සේ නිමවුම් තියෙනවා. නිමවුම් විදියට අපිට එන්නේ භාණ්ඩ හා සේවා. යෙදවුම් කියලා කියන්නේ අපි නිෂ්පාදන ක්‍රියාවලියකට දාන දේවල් තමයි යෙදවුම් කියලා කියන්නේ. ඒවා සාමාන්‍යයෙන් ශ්‍රමය වෙන්න පුළුවන්, භූමිය වෙන්න පුළුවන්, ව්‍යවසාය වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ශ්‍රමය, භූමිය, ව්‍යවසාය, ප්‍රාග්ධනය. හරි? දැන් යෙදවුම් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට දාන දේවල් වලට තමයි අපි යෙදවුම් කියලා කියන්නේ. දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ දාන දේවල් එහෙම නැත්නම් යෙදවුම් අපිට වර්ග කරන්න පුළුවන් එක එක පදනම් වලට. කියන්නේ එක එක ක්‍රම වලට. දැන් මේ ඇවිල්ලා ආර්ථික විද්‍යාවේ එන සාම්ප්‍රදායික වර්ගීකරණය. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන එක. හරි? ශ්‍රමය කියලා කියන්නේ කිසියම් ආර්ථික කටයුත්තකට යොදවන කායික හෝ මානසික වෙහෙස. ශ්‍රමය කියවහම අපිට කය වෙහෙසලා වැඩ කරන්නත් පුළුවන්, මනස වෙහෙසලා වැඩ කරන්නත් පුළුවන්. දැන් වෛද්‍යවරයෙක් කරන්නේ මනස වෙහෙසවන එක. නේ? වතුකම් කරුවෙක් වැඩිපුර කරන්නේ කය වෙහෙසන එක. හරි? භූමිය කියලා කියන්නේ ව්‍යාපාරික නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන සියලුම ස්වභාවික සම්පත්. සියලු ස්වභාවික සම්පත් වලට අපි කියනවා භූමිය කියලා. හරි? ශ්‍රමය භූමිය. එතකොට ඒවා පොළොව උඩ තියෙනත් පුළුවන්, පොළොව යට තියෙනත් පුළුවන්. භූමියේ තියෙන සම්පත් එක්ක ඛනිජ සම්පත්, ගස් වැල්, වනාන්තර, වාතය, හිරු එළිය, ඒවා නිෂ්පාදන ක්‍රියාවලට අපිට අවශ්‍ය කරන දේවල්. ප්‍රාග්ධනය කියන්නේ අපි ලාභ උපයන්න දාන ඕන දෙයක් ප්‍රාග්ධනය. එතකොට මේ ප්‍රාග්ධනයේ සමහර ඒවා තියෙනවා ඒ ප්‍රාග්ධනයේ කෙටි කාලෙ අවසන් වෙනවා. හරි? සමහර ඒවා තියෙනවා ඒවා දිගු කාලෙම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි යන්ත්‍රයක් පාවිච්චි කරොත් එහෙම යන්ත්‍රය අපිට දිගු කාලෙම පාවිච්චි කරන්න පුළුවන්. යන්ත්‍රයක්. ඒතර ඒවට අපි කියනවා ස්ථාවර ප්‍රාග්ධනය කියලා. සමහර දේවල් තියෙනවා කෙටි කාලීනව තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කෙටි කාලීනව. මේ කෙටි කාලීනව පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා කාරක ප්‍රාග්ධනයක් කියලා. ඒ වෙලාව කාරක ප්‍රාග්ධනය. හරි? ඒතර ඊට අමතරව දරුවනේ ඊට අමතරව ඒ කාරක ප්‍රාග්ධනය සහ ස්ථාවර ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය බෙදන්න පුළුවන්. ව්‍යවසාය ගත්තාම ව්‍යවසාය බෙදනවා. ඒ කියන්නේ ව්‍යවසාය කියලා කියන්නේ ව්‍යාපාරයක හිමිකාරත්වය. ව්‍යාපාරයේ දැන් මේ මොන සාධකෙ තිබ්බත් කරන්නේ ශ්‍රමයේ, භූමියේ, ප්‍රාග්ධනය කියන මේ මොන සාධකෙ තිබ්බත් කරන්නේ ව්‍යවසාය කියන සාධකෙ නැත්තම්. හරි? ව්‍යවසාය කියන සාධකෙ නැත්තම් මේ මොන සාධකෙ තිබ්බත් වැඩක් නැහැ. හරි? ඒකට හේතුව තමයි මේ ව්‍යවසායක තමයි ශ්‍රමයේ, භූමියේ, ප්‍රාග්ධනය කියන ඒවා එකතු කරන්නේ. එකතු කරලා නිෂ්පාදන කටයුතු වලට යොදවන්නේ අනිවාර්යෙන් මේ ව්‍යවසායකයා. ඒතර ඒකට ලැබෙන ප්‍රතිලාභය ලාභ හෝ පාඩු වෙන්න පුළුවන්. එයා තමයි ව්‍යාපාරික අවදානමක් දරන්නේ. මොකද එයා දරන අවදානම? එයාට මාසාන්තිමට ලාභ හෝ පාඩු ලැබෙයි කියන අවදානම. අපි දන්නවා රස්සාවක් කළොත් එimhe රස්සාව කරන මනුස්සයට අනිවාර්යයෙන්ම ලැබෙන ලාභයක්. ඒ කියන්නේ වැටුපක්. නමුත් ව්‍යාපාරයක් කරන කෙනෙකුට ව්‍යාපාරයේ මාසාන්තිමට එයාට ලාභ, ලයිට් බිල්, වතුර බිල්, සේවක වැටුප්, පොලි ගෙව්වහම සමහරට යාට නිකන් අතින් කාලා හරක් බලනවා වගේ නේද? ඒ කියන්නේ ලාභ ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ඔය යෙදවුම් වර්ග කරන සාම්ප්‍රදායික ක්‍රමය. දැන් ඕකට අමතරව නූතන වර්ගීකරණයේදී, කියන්නේ අලුත් වර්ගීකරණයේදී මේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායට අමතරව කාලය කියන්නේ නිෂ්පාදන සාධකයක් කියලා වර්තමානයේදී සැලකනවා. කාලය. මොකද ඕනම දෙයක් හදන්න කාලයක් යනවා. දැන් ඔයාට උසස් පෙළ කරන්න, සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරන්න කාලයක් යනවා. සමහර ළමයට අවුරුදු 2ක් යනවා.
සමහර දෙකෙන් බෑ 3ක් යනවා. සමහර අය 4ක් කරනවා. තර්ඩ් ෂයි කළොත් එහෙම. මැත්ස් කරන ළමයින් අපිට තර්ඩ් ෂයි තමයි ගොඩක් වෙලාවට යන්නේ. සමහර ළමයින් මාස 6නුත් ඒ ලෙවල් කරලා යන අය ඉන්නවා. ඇතරම සම්පත් තියෙනවා ළමෙට අවශ්‍ය නම් කරන්නේ එහෙම. දැන් සම්පත් තියෙනවා. දැන් YouTube channel එකක් වගේ දෙයක් කරලා ගත්තාම සිලබස් එකකින් පාඩම් ටික ඔක්කොම එකට පර්චේස් කරලා යට කරගන්න පුළුවන්. යට කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ මේ කාලය දැනුම කියන්නේ කාලය ඒ වගේම දැනුම වර්තමානයේ නිෂ්පාදන සාධකයක් කියලා සැලකනවා. දැන් පරිප්පු හොද්දක් හොයා ගන්න පුළුවන් දැනුමක් නැතුව. කොණ්ඩේ කපන්න පුළුවන් දැනුමක් නැතුව. නේ? වාහනයක් කෙලවන්න පුළුවන් දැනුමක් නැතුව. දැනුම කියන එක යොදවන දෙයක්. යදවමක් දැනුම කියන්නේ. හරි? ව්‍යාපාරික සේවකයෝ සතු බුද්ධිමය දේවල් වල එකතුවක් තමයි දැනුම කියලා කියන්නේ. කාලයේ දැනුම ඒ වගේම තොරතුරු. නේ ගෙදර උයන්න කලින් ගෙදර ඉන්න කට්ටිය. ඒගොල්ලෝ කන නොකන ඒවල රුචි අරුචිකම්. හරි? නෑදෑයෝ එනවනම් එන පිරිස. අන්න ඒවා අම්මා තොරතුරු විදියට පාවිච්චි කරනවා. ඒ හොදි උයනකොට කාලේ දැනුම තොරතුරුත් හොද්දට දානවා. අපිට ඒක කෑලි විදියට අහුවෙන්නේ නැහැ. තොරතුරු කෑල්ලක් අහුණා කියලා අහුවෙන්නේ නැහැ. හරිද? නමුත් ඒවත් ඒක ඇතුලේ තියෙනවා අනිවාර්යයෙන්. ඒක නැතුව බෑ. ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් කාලයක් යනකොට මේ වචන අලුත් වෙනවානේ. නේද? කාලයක් යනකොට ඉතින් වචන කියන ඒවා ඉතින් අලුත් වෙනවා. දැන් මේ උදාහරණයකට දරුවන්ට දාන නම් බලන්න. දැන් ප්‍රේමවතී, සෝමවතී, හරි කුසුමලතා, රේණුලතා, හරි ඕමෝම ඇවිල්ලා අන්තිමට නයනා, කමලා, විමලා, රුවණී, හරි අහිංසා වගේ අමුතු විදියට නැස්වා දැන් තියෙන නම් කියන්නවත් බෑ. කට ඇරලා කියන්නවත් බෑ. හරිද? අමුතු නම් දාන්න කාලයක් යනකොට පොෂ් වෙනවා හැමදේම අර පොඩ්ඩක් මොඩර්නයිස් වෙනවා. දැන් ඉස්සර දැන් අපි ළමයි වොෂ් ඒරියා එක කියලා අපි කියන්නේ. ගෙදර තියෙන මුණු හොදන ඒ වගේ තැන් වලට කියන්නේ වොෂ් ඒරියා එකක් කියලා. දැන් ඕකට කලින් ඕකට කිව්වා වොෂ් රූම් එක කියලා. දැන් සමහර රූම් එකක් විදිහට මේක නෑ. සමහර ඕපන්ලි තියෙන්නේ. ඊට කලින් කිව්වා බාත්රූම් එක කියලා. ඊට කලින් මේ කට්ටිය නානකාමරේ කියලා කිව්වා. ඊට කලිනුත් ඔකට කක්කුසි කියලා කිව්වා. නමුත් දැන් අද වර්තමානයේ කක්කුසි කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔයාගේ යාළුවෙක්ව ගෙදර එක්කන් එනවා. ගෙදර එක්කන් ආවට පස්සේ ඔයාගේ අම්මගේ ඔයාගේ යාළුවා අහනවා නැන්දේ මේ කක්කුසි කොහෙද තියෙන්නේ කියලා. අම්මා ඒක තියෙන තැන පෙන්නයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගෙන් අහයි මේ යාළුවා කොහෙන්ද හොයාගත්තේ කියලා. ඒ කාලයක් යනකොට ඒවා හරි අර වචන හරි මොඩර්නයිස් වෙනවා ඉතින්. දැන් අප්පච්චි කිව්වා කාලයක් තාත්තට. ඊට පස්සේ අප්පච්චි හැල්ල තාත්තා ආවා. තාත්තා ඊට පස්සේ තාත්ති වුණා. ඊට පස්සේ අම්මා අම්මී වුණා. අක්කා අක්කී වුණා. නැන්ද නැන්දී වුණා. මාමා මාමී වුණා. බාප්පා බාප්පී වුණා. හරිද? ඉතින් සොයිලේ හරි බල්ලා ගෙදර ඉන්න බල්ලා බැල්ලි වෙන ඔයිලේ හරි පොෂ් වෙන්න ගිහිල්ලා. කාලයක් යනකොට ඉතින් වචන වල මේ අර වචන භාවිතා කිරීමේදී අලුත් නම් පාවිච්චි කරනවා. සමය කියන්නේ දැන් කියන්නේ මානව සම්පත කියන. මානව සම්පතයි සමය අතර වෙනසක් නැහැ. භූමියට අපි කියනවා ස්වභාවික සම්පත් කියලා. භූමියට අපි කියනවා ස්වභාවික සම්පත් කියලා. ප්‍රාග්ධනයට අපි ඕනනම් ප්‍රාග්ධන සම්පත් කියලා කීතේ හැකියි. ව්‍යවසාය නම් වෙනස් වෙලා නැහැ. මේ ලෝකේ වෙනස් වෙච්ච නැති එකම සාය තමයි පුතා ව්‍යවසාය. අනිත් හැම සායයක්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් සාම්ප්‍රදායික වර්ගීකරණයේදී ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියන ඒවා නූතන වර්ගීකරණයේදී මානව සම්පත්, ස්වභාවික සම්පත්, ප්‍රාග්ධන සම්පත්, කාලයේ දැනුම තොරතුරු කියලා තමයි හඳුන්වන්නේ. දැන් එකපාරක් විභාගෙදී ආවවා සාම්ප්‍රදායික නිෂ්පාදන සාධක අරුණහම තවත් දකින්න ලැබෙන නිෂ්පාදන සාධක වෙන්නේ මොනවද කියලා එක්සෑම් එකේදී ඇහුවා. එතකොට කාලයේ දැනුම තොරතුරු කියන ඒවා තමයි උත්තරේට ඇවිල්ලා තිබුණේ. හරි? දැන් ඊට අමතරව දරුවනේ අපි මැනේජ්මන්ට් වලට අනුව, ඒ කියන්නේ මැනේජ්මන්ට් කියන එක පටන් ගන්න එම්මකුරෙන්නේ කලමනාකරණය අනුව නිෂ්පාදන සාධක වලට කියන්නේ 6M's + I කියලා. ඕක සමහර පොත්පත්වල 7M's 8M's එහෙමත් තියෙනවා. 6M මැනේජ්මන්ට් පටන් ගන්න එම්මකුරෙන් හින්දා මේ ටිකට එම්මකුර ආදේශ කරලා තියෙනවා. මේ මනි කියන්නේ ප්‍රාග්ධනය. මැටීරියල් කියලා කියන්නේ ප්‍රාග්ධනය තමයි. කියන්නේ අමුද්‍රව්‍ය. මැෂින්ස් ඒත් ප්‍රාග්ධනය මැෂින්ස්. මිනිට්ස් කාලේ. හරි කාලේ. ඊට පස්සේ මෑන් පවර් ශ්‍රමය.
man power. Methods කියලා කියන්නේ දැනුම. Information කියලා කියන්නේ මොකක්ද? තොරතුරු. Information කියලා කියන්නේ තොරතුරු. සමහර පොත්පත්වල මෙතන information එක වෙනකොට message කියලා දානවා. message කියලා දැම්මම මේක 6M's නෙමෙයි 7M's වෙනවා. තව ඒවල market කියන එකක් දානවා. ඒතර 8M's වෙනවා ඒක. ඒ වගේ එක පොත්පත්වල එක විදිහට තියෙනවා. ඒ කොහොම වුණත් නිෂ්පාදන ක්‍රියාවට දාන දේවල් තමයි යෙදවුම් කියලා කියන්නේ. දැන් ඕක අපි දරුවනේ ඔකට අපි නිෂ්පාදන ක්‍රියාවලිය කියන වචනේ පාවිච්චි කළාට වර්තමානයේදී ඕකට තව වචනයක් පාවිච්චි කරනවා. හරි? මේක නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවට සමහර වෙලාවට සමහර තැන්වලදී මේකට පාවිච්චි කරනවා වටිනාකම් දාමේ කියලා වචනෙක. වටිනාකම් දාමේ. ඇයි මේකට වටිනාකම් දාමේ කියලා කියන්නේ? මේ නිෂ්පාදන ක්‍රියාවලියට වටිනාකම් දාමේ කියලා කියනවා. හරි? නිෂ්පාදන ක්‍රියාවලියට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලාත් කියනවා. අගය එකතු කිරීමේ ක්‍රියාවලිය. හරි? ඇයි මේකට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ? දැන් ඔයා හිතන්නකෝ මේ මෙන්න තියෙනවා ඇට. ඇට වර්ගයක් තියෙනවා. අපි තෝන් තිරිඟු ඇට කියලා. මේ තිරිඟු ඇට. හරි? තිරිඟු ඇට කිලෝ එකක් තියෙනවා. තිරිඟු ඇට කිලෝ එක රුපියල් 100යි රුපියල් 50යි කියලා දැන් තිරිඟු ඇට කිලෝ එක රුපියල් 50යි. ඊට පස්සේ මේ තිරිඟු ඇට ටික තිරිඟු පිටි බවට පරිවර්තනය කරනවා. එක කර්මාන්ත ශාලාවකින් තිරිඟු ඇට ගලලා තිරිඟු පිටි හදනවා. හැබැයි යා කිලෝ එකක් දෙන්නේ රුපියල් 110ට. හරි? මේක ඇතුලේ යාගේ ලාභය තියෙනවා රුපියල් 20ක විතර ලාභයකුත් තියෙනවා. මුදලාලිගේ ලාභය රුපියල් 20කුත් තියෙනවා. හරි? 110යි 20 අයින් කරාම 90යිනේ. 50 ඉඳලා 90ට මොකද වෙලා තියෙන්නේ? මෙයාට තියෙන ලාභය 20යි තියෙන්නේ. 110ට එක්කම පිටි කිලෝ එක 20ක ලාභයක් තියෙනවා. හරි කවුරුද ඇවිල්ලා අහනවා 80ට දෙන්න බැරිද කියලා. එයා කියන මහත්තයෝ මට රුපියල් 20යි මේකේ ලාභ තියෙන්නේ. මට හදන්න මේක 90ක් යනවා කියලා. 50ට ගත්තාම මේ ඇට ටික නිකන් කුඩු වෙන්නේ නැහැ නේ පුතා. ඇට ටික දිහා බලන් ඉඳියා කියලා ඇට කුඩු වෙනවද? නෑ ඇට මැෂින් එකකට දාලා කරකෝල ගන්න ඕනේ ඉතින්. කුඩු කරලා හලලා නේද? ඒ පරිවර්තනයට යනවා 40ක්. ඒ කියන්නේ මේ ඇටවල අගය තව 40කින් වැඩි වෙනවා. වැඩි වෙලා පාරිභෝගිකයට ලබා දෙන ප්‍රයෝජනේ නැත්තම් වටිනාකම් වැඩි වෙනව නැද්ද? නේ? දැන් තිරිඟු ඇට වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන වලට වඩා තිරිඟු පිටි වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි. හරි? තිරිඟු ඇට වලට වඩා තිරිඟු පිටි වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි. හරි? දැන් මේක ඕනනම් අපිට දැන් මේකේ පාන් ගෙඩියක් හදනවා කියලා හිතන්නකෝ. මේකෙන් පාන් ගෙඩියක් හදනවා. නිකන් හෑන්ඩ් බෑග් එකක් වගේ නේ. මගේ පාන් ගෙඩිය හොඳට පිපිලා තියෙනවා. පාන් කිලෝ එකක් ගත්තොත් පාන් ගෙඩිය ග්‍රෑම් 450 රුපියල් 60යි. පාන් කිලෝයකට ග්‍රෑම් 1000ක් අල්ලන්න බෑ. පාන් ග්‍රෑම් 1000ක් ගත්තොත් එහෙම 60යි 120යි 180ක් විතර වෙනවා පුතා. රුපියල් 180ක් විතර වෙනවා. ඉතින් ඔය පාන් කිලෝ එක වික්කහමත් රුපියල් සාමාන්‍යයෙන් 30ක 40ක විතර ලාභයක් තියෙනවා. 40ක විතර ලාභයක් තියෙනවා මේ මුදලාට පාන් කිලෝ එක වික්කහම. ඔය 110ක තමයි පුතා 180ට විකිනෙන්නේ. ඉතින් ඒකෙන් 40ක් අඩු කරාම 140යි. හරි? නේද? 180 නම් මේක ගානේ 40ක් ලාභය 40ක් අඩු කරාම 140යි තියෙන්නේ. 110 ඉඳන් 140ට මොකද වෙලා තියෙන්නේ? මේ පිටි ටික පාන් කරන්න රුපියල් 30ක වේදමක් ගිහිල්ලා තියෙනවා. නිතරම නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලියට ලක් කරාම ඒ නිෂ්පාදන සාධකවල අගය කියන එක වැඩි වෙනවා ඒ වගේ. ඒක නිසා තමයි නිෂ්පාදන ක්‍රියාවලියට වර්තමානයේදී අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඇයි අපි නිෂ්පාදන ක්‍රියාවලියට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ? හරි ඇයි අපි නිෂ්පාදන ක්‍රියාවට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ? නිෂ්පාදන සාධකවල අගය වැඩි වෙනවා අනිවාර්යෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් කරාම. ඒකට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. තේරුණාද මම කියන දේ පුතා? right. හරි. එහෙනම් අපිට දැන් ලියන්න පුළුවන්. හරි අපි යමු පිටු අංක 27ට නිෂ්පාදන සාධක හා පරිවර්තන ක්‍රියාවලිය අගය එකතු කිරීම කියන මාතෘකාව පිටු අංක 27. නිෂ්පාදන ක්‍රියාවලියක් යනු යෙදවුම් කිසියම් ක්‍රමවේදයක් භාවිතා කර නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා කියන්නේ. එසේ බිහිවන නිමවුම භාණ්ඩයක් හෝ සේවාවක් වෙන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියක අධීර තියෙනවා මූලික වශයෙන්ම තුනක්. මොනවාද අධීර?
යෙදවුම් තියෙනවා, පරිවර්තනයේ තියෙනවා, නිමවුම් තියෙනවා. යෙදවුම් පරිවර්තනයේ නිමවුම්. හරි. ඊට පස්සේ වටිනාකම් දාමයේ කියන එක ලියමු මෙහෙම. වර්තමානයේදී නිෂ්පාදන ක්‍රියාවලිය හැඳින්වීමට වර්තමානයේදී නිෂ්පාදන ක්‍රියාවලිය හැඳින්වීමට මෙම පදය භාවිත කරයි. මෙම පදය භාවිත කරයි. භාවිත කරයි. එයට හේතුව වන්නේ නිෂ්පාදන සාධක පරිවර්තනය කිරීමේදී ඒවායේ අගයේවත් වටිනාකම වැඩි වීමයි. හරි. ඔපල්ලෙහා තියෙනවනේ රූප සරහනක් නිෂ්පාදන ක්‍රියාවලිය අගය එකතු වීම කියලා රූප සරහනක් තියෙනව නේද? ඒ රූප සරහන දිහා චුට්ටක් බලන්න. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකක්ද ඒකෙන් කියන්නේ කියලා? ඒ කියන්නේ නිෂ්පාදන සාධකවල අගය වැඩි වෙනවා කියන එක තමයි මේ රූප සරහනෙන් කියන්නේ. නිෂ්පාදන සාධකවල අගය වැඩි වෙනවා කියන එක තමයි රූප සරහනෙන් කියන්නේ. දැන් මේ බලන්නකෝ. ඔයා හිතන්නකෝ පාන් ගෙඩියක් කියලා හිතන්නකෝ. හරිද? පාන් ගෙඩියක් කියලා හිතන්නකෝ. පාන් ගෙඩියක රුපියල් 70යි කියලා හිතන්නකෝ විකුණුම් මිල. විකුණුම් මිල රුපියල් 70යි. රුපියල් 40ක් ගිහිලා තිනවා අමුද්‍රව්‍ය වලට. රුපියල් 40ක් ගිහිලා තිනවා අමුද්‍රව්‍ය වලට. හරිද? වෙලෙන්දට තියනවා කියලා හිතන්නකෝ රුපියල් 10ක ලාභයක්. රුපියල් 10ක ලාභයක් කියලා කියන්නේ 60 ඉඳලා 70ට තමයි යාට ලාභේ තියෙන්නේ. 60 ඉඳලා 70ට යාගේ ලාභය තියෙන රුපියල් 10යි. ඒතර ඔයාට ඉමේජින් කර අපි මේ හරියට ගමු මේ 60 කියන එක නැත්තම් මේක පිළිවෙලකට නෑ. හරිද? ලාභය කියන එක රුපියල් 10යි. එතකොට අමුද්‍රව්‍ය වලට රුපියල් 40ක් ගිහිල්ලා තියෙනවා. 70ට ගුණාම 10යි නම් ලාභ. එහෙනම් මේ 40 ඉඳලා 60ට මොනවද තියෙන්නේ පුතේ? 40 ඉඳලා 60ට තියෙන්නේ මොකද්ද මේ? අගේ එකතු වීම. ඒ කියන්නේ පාම් පිටි, ලුණු, ඊස්ට්, බටර්, මාගරින් ඒ වගේ දේවල් මැෂින් වලට දාලා පරිවර්තනය කරලා පාන් හදන්න රුපියල් 20ක අනිවාර්යෙන් වියදමක් වෙනවා. ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය වලට රුපියල් 20ක අගයක් එකතු වෙලා තියෙනවා. ඒක 60 වුණාම ලාභය 10ක් දාලා තමයි 70ට විකුණන්නේ. ඒක තමයි උතන දාලා තියෙන්නේ. හොර තේරෙනවනේ ඒක. රූප සරහන බැලුවාම තේරෙනවා. right. දැන් යන්නේ යෙදවුම් කියන එකට. යෙදවුම් ඉන්පුට් කියන එක. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන විවිධ සම්පත් යෙදවුම් වේ. ඒවා විවිධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. යෙදවුම් වේ. හරි බලන්න සාම්ප්‍රදායික මත ආර්ථික විද්‍යා වර්ගීකරණය බලන්න. සාම්ප්‍රදායික මත ආර්ථික විද්‍යා වර්ගීකරණය. මෙම ලියන්න. ශ්‍රමය පළවෙනි එක ශ්‍රමය
අංක 2 භූමිය. භූමිය ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ව්‍යවසාය. සාම්ප්‍රදායිකව වර්ග කරනවා. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. right නූතන වර්ගීකරණය බලන්න. ශ්‍රමයට මානව සම්පත කියනවා, භූමියට ස්වභාවික සම්පත කියනවා, ප්‍රාග්ධන සම්පත්, ව්‍යවසාය තියෙනවා. ඒ අලුතෙන් එකව වෙච්ච සාධක තුන highlight කරගන්න. දැනුම, කාලය, තොරතුරු කියන සාධක තුන. දැනුම, කාලය, තොරතුරු. ඒවා highlight කරගන්න. හරිද? කළමනාකරණය අනුව වර්ගීකරණයට පුතාලා වරහන් ඇතුලේ ලියන්න 6m's plus i කියලා. 6m's plus i. කළමනාකරණය අනුව. ඒක ලියන්න money, machines, manpower, methods, materials, minutes, එවැගේම information, money, machine, manpower, methods, material, minutes, information. හරිද? තර වරහන් ඇතුළේ ලියන්නේ 6m's plus i කියන. හරි අපි භූමිය දැන් මේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය ගැන චුට්ටක් අපි ලියාගමු පුතා. භූමිය කියන්නේ මොකක්ද කියලා ලියන්න මෙහෙම. මෙම ලියන්න. භූමිය. ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කරන සියලු ස්වභාවික සම්පත් භූමිය ලෙස හඳුනාගත හැක. right ඒ අනුව භූමිය යන්නට භූගෝලීය මතුපිට ප්‍රදේශ වගේම khනිජ ද්‍රව්‍ය අයිති වෙනවා. ඒ භූගෝලීය මතුපිට ප්‍රදේශ වලට උදාහරණ ලියන්න මෙහෙම. භූගෝලීය මතුපිට ප්‍රදේශවල උදාහරණ ලියන්න. වනාන්තර, ජල මූලාශ්‍ර සතුන්. තවන හිරු එළිය වාතය ඒවත් ලියන්න පොළොව මතු පිට ඒවා. khනිජ ද්‍රව්‍ය වලට උදාහරණ තමයි වැලි, මැටි, යපස්, මැණික් ඒවා. වැලි, මැටි, යපස්, මැණික්. right ඊට පස්සේ ශ්‍රමය. එතන ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා, ඒක හදාගන්න. ශ්‍රමය. ඒක ලියන්න මෙහෙම. ඵලදායී ආර්ථික කටයුත්තක් වෙනුවෙන් දරන
ඵලදායී ආර්ථික කටයුත්තක් වෙනුවෙන් දරන කායික හෝ මානසික ආයාසය මින්න දහස් වේ. කායික හෝ මානසික ආයාසය මින්න දහස් වේ. හරි වගේම ප්‍රාග්ධනය බලන්න පුතාලා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ ලාභ ඉපයීම සඳහා ව්‍යාපාරයේ යොදාගනු ලබන මුදල් සහ අනිකුත් සම්පත් ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. හරි ඉරි ගහ ගන්න. ලාභ ඉපයීම සඳහා ව්‍යාපාරයේ යොදාගනු ලබන මුදල් සහ අනිකුත් සම්පත් ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. right සාමාන්‍ය ප්‍රාග්ධනයේ මූලික කොටස් දෙකකට බෙදනවා. ඒකේ පළවෙනි එහා පැත්තට ගිහලා 29 පිටුවට ගිහලා ලියන්න පළවෙනි පැත්තේ පළවෙනි එකේ ස්ථාවර ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ දිගු කාලයක් තියෙන ප්‍රාග්ධනය. දෙවෙනි එකේ ලියන්න කාරක ප්‍රාග්ධනය. පළවෙනි එකේ ස්ථාවර ප්‍රාග්ධනය, දෙවෙනි එකේ කාරක ප්‍රාග්ධනය. බලන්න ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වැනි දිගු කාලයක් ඇතිවත්කම් ස්ථාවර ප්‍රාග්ධනය වන අතර අමුද්‍රව්‍ය තොග මුදල් වගේ දේවල් කාරක ප්‍රාග්ධනය වෙනවා. right බලන්න ව්‍යවසාය කියන එක. ව්‍යවසාය කියලා කියන්නේ ව්‍යාපාරයේ හිමිකාරත්වය තමයි ව්‍යවසාය කියලා කියන්නේ. ව්‍යවසාය කටයුතු කරන්නා තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. නැත්නම් ව්‍යාපාරවල හිමිකරු තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. එයා තමයි ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය කියන මේ එක්කව කළ නිෂ්පාදන කටයුතු වලට යොදවන්නේ. දැන් ඒ කියන්නේ ලංකාවේ ව්‍යවසායකයෝ අඩු නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ශ්‍රමය තියෙනවා, භූමිය තියෙනවා, ප්‍රාග්ධන ටිකක් අඩුයි. නමුත් ව්‍යවසායකයෝ ඊට වඩා අඩුයි. ව්‍යවසායකයෝ අඩු නිසා තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බෑ. අවදානම් ගන්න කවුරුත් කැමති නැහැ. දැනුම කියලා කියන්නේ අස්පෘශ්‍යවත්කමක්. දැනුම ලේසියෙන් අත්පත් කරගන්න බෑ. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ක්‍රමානුකූලව ලබා ගන්න ඕන දෙයක්. දැනුම ශ්‍රමිකයන් නිතරම වැටුප් සහ වරප්‍රසාද ලබනවා. නිෂ්පාතයක් බිහි කිරීම සඳහා දැනුම යෙදවිය යුතුයි. නිර්මාණශීලී දැනුම මගින් නව්‍යතා සම්පාදනය වෙනවා. හරි තොරතුරු කෙනෙක් ලියමු. තීරණ ගත හැකි වෙන ලෙස සකස් කළ තීරණ ගත හැකි වෙන ලෙස සකස් කළ දත්ත තීරණ ගත හැකි වෙන ලෙස සකස් කළ දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැක. තොරතුරු ලෙස හැඳින්විය හැක. හැඳින්විය හැක. හරි. කාලය කියන්නේ යෙදවුමක්. ඕනම නිෂ්පාදනයක් පරිවර්තනය කරන්න බිහි කරන්න කාලයක් යනවා. කාලයේ යෙදවීමෙන් ආදායම් උපයන්න පුළුවන් වීම නිසා කාලය මුදල් කියලා සැලකනවා. ඒකනේ කාලය නාස්ති කරනකොට ළමයි මුදල් නාස්ති කරනවා කියලා කියන්නේ. හරි. දැන් අපි ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, කාලය, දැනුම, තොරතුරු ගැන ඉගෙන ගත්තා. දැන් ඒවා අපි ව්‍යාපාරයකට ආදේශ කරලා පෙන්නමු. හරි බලන්න ඇඟලුම් ආයතනයකට අදාළව නිෂ්පාදන සාධක තමයි අපි ආදේශ කරලා පෙන්නන්නේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට දාලා නිෂ්පාදන සාධක ආදේශ කරලා පෙන්නමු. අපි ශ්‍රමයට උදාහරණ ලියමු. සුපරීක්ෂක ඒ වගේම ඇඟලුම් සේවකීන් රූලක එක ගන්න ලියන්න. සුපරීක්ෂක, ඇඟලුම් සේවකීන්, රියදුරන්, ඒ වගේම කළමනාකරුවන්. රියදුරන් ඒ වගේම කළමනාකරුවන්. භූමියට වාතය
ජලය, හිරු එළිය, කම්හල් භූමිය. වාතය, ජලය, හිරු එළිය, කම්හල් භූමිය. අමුද්‍රව්‍ය එහෙම ගන්න එපා භූමියට. අමුද්‍රව්‍ය අනිවාර්යෙන් ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනයක්. ඒක ලාභූපයන් යොදවන දෙයක්. වාතය, ජලය, හිරු එළිය, කම්හල් භූමිය. ප්‍රාග්ධනයට ලියන අමුද්‍රව්‍ය. ඒ වගේම යන්ත්‍ර, රථ වාහන, ගොඩනැගිලි වගේ දේවල්. මුදලුත් ගන්න පුළුවන්. අමුද්‍රව්‍ය, යන්ත්‍ර, රථ වාහන, ගොඩනැගිලි. ව්‍යවසාය, ව්‍යාපාරය පිළිබඳ තීරණ ගනු ලබන, අවදානම් දරන, ව්‍යාපාරය පිළිබඳ තීරණ ගනු ලබන, අවදානම් දරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්ය. පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්ය. කාලය, දැනුම, මෝස්තර නිර්මාණ දැනුම, මෝස්තර නිර්මාණ දැනුම, ඇඟලුම් මැසීමේ දැනුම, ඒ වගේම කළමනාකරන දැනුම, කළමනාකරන දැනුම, right, තොරතුරු, වෙළඳපළ ඉල්ලුම. අපි හොයලා බලන්න ඕනේ නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලා. ඒක යෙදවුමක්. වෙළඳපළ ඉල්ලුම. පාරිභෝගික අවශ්‍යතා. පාරිභෝගික අවශ්‍යතා. නව තාක්ෂණය පිළිබඳ තොරතුරු. නව තාක්ෂණය පිළිබඳ තොරතුරු. තාක්ෂණය පිළිබඳ තොරතුරු. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. ඊළඟට යමු. අපි කතා කරන්නේ පුතා ඊළඟ මාතෘකාව ව්‍යාපාර කාර්යයන්. ව්‍යාපාර කාර්යයන්. දරුවනේ ව්‍යාපාර කාර්යයන් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. හරි දැන් ඔයාට මතක ඇති නිෂ්පාදන ක්‍රියාවලියේ අධීර තුනක් තියෙනවානේ. නිෂ්පාදන ක්‍රියාවලියේ අධීර තුනක් තියෙනවා. මොනවාද අධීර තුන? යෙදවුම් තියෙනවා, පරිවර්තනීය තියෙනවා, නිමවුම් තියෙනවා. හරි? යෙදවුම් තියෙනවා, පරිවර්තනීය තියෙනවා, නිමවුම් තියෙනවා. මේවා තමයි ව්‍යාපාරවල කාර්යයන්. කියන්නේ මේවා තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අධීරය. යෙදවුම් විදියට අපි ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන ඒවා දානවනේ. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධන, ව්‍යවසාය කියන ඒවා යෙදවුම් විදියට දානවා. නිමවුම් විදියට භාණ්ඩ හා සේවා ගන්නවා. එතකොට මොකද්ද මේ පරිවර්තනය කියලා කියන්නේ? අපි මේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, ඒ වගේම කාලය, දැනුම, තොරතුරු වගේ යෙදවුම් ටික අපි පරිවර්තනය කරනවා ව්‍යාපාර කාර්යයන් වලින්.
මේවා අපි පරිවර්තනය කරනවා ව්‍යාපාර කාර්යයන් සහ කළමනාකරණ ක්‍රියාවලිය මේකට පාවිච්චි කරනවා. කළමනාකරණ ක්‍රියාවලිය. හරි. ඒ කියන්නේ මේවා අපි සැලසුම් කරනවා, සංවිධානය කරනවා, මෙහෙවනවා, පාලනය කරනවා. මේ යෙදවුම් ටික. ඊට අමතරව අපේ ව්‍යාපාර කාර්යවල වලින් තමයි මේවා පරිවර්තනය කරන්නේ. එහෙනම් මොනවද ව්‍යාපාර කාර්යයන්? සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් හතරක් තියෙනවා පුතාලා. ඕනම ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් හතරක් තියෙන එකක් තමයි ඔපරේෂන් කියන එක. ඔපරේෂන් කියලා කියන්නේ මේ සැත්කම් කරනවා කියන එක නෙමෙයි ඔපරේෂන් කරනවා කියලා කියන්නේ. ඔපරේෂන් කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්ත. හරි. දැන් ඇඟලුම් ආයතනයක ඇඟලුම් නිෂ්පාදනය කිරීම ප්‍රධාන කටයුත්තක්. එතකොට අමුද්‍රව්‍ය ගන්න ඒවා ගබඩා කරන ඒවා, යන්ත්‍ර මේ නඩත්තු කරන ඒවා, කර්මාන්ත ශාලාව හදන එක, තත්ත්ව පාලනය කරන එක, ඒවා ඔක්කොම ඔපරේෂන් මෙහෙයුම් කටයුතු. ඒකේ වාක්‍යම දරන්නේ නිෂ්පාදන නැත්නම් මෙහෙයුම් කළමනාකරන. ඊට පස්සේ තව තියෙනවා මාකටිං. ඒ කියන්නේ හදාගත්ත දේ විකුණ ගන්න එක තමයි මාකටිං වලදී කරන්නේ. විකුණ ගන්න එක. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වුණා හොයලා බලන්න ඕනේ. ඒකට අනුව තමයි මේ නිෂ්පාදන අංශයේ භාණ්ඩය හදන්නේ. දැන් අපි ආප්පයක් කන්න ගියාම ඉස්සලාම වේටර් අපේ මුකුත් අහන්න නැතුව ආප්පේ ගෙනත් තියන්නේ. අපි ආප්පයක් ගන්න කලින් අපේ අවශ්‍යතාවය අහනවා. මහත්තයා මොනවද කියලා අහනවා. අපි කියනවා ආප්ප ගේන්න කියලා. ඊට පස්සේ අහනවා කන්නද ගෙනියන්නද කියලා. අපි කියනවා කන්න කියලා. ඊට පස්සේ අහනවා ප්ලේන් ආප්පද බිත්තර ආප්පද කියලා. අපි කියනවා බිත්තර ආප්ප කියලා. ඊට පස්සේ අහනවා මහත්තයා half boiled full boiled කියලා අහනවා. අපි කියනවා full boiled කියලා. මහත්තයා ගම් බිත්තරද ෆාම් බිත්තරද කියලා අහනවා. අපි කියනවා අපිට දැන් කේන්ති කියලා තියෙනවා. අපි කියනවා ෆාම් බිත්තර කියලා. මහත්තයා ගම්බිරිස් කුඩු දාන්න දෙපාද කියලා. අපි කියනවා දාන ඕන මල වගුලක් දානවා. මහත්තයා කට්ට සම්බෝලත් එක්කද කන්නේ? එහෙම නැත්නම් කන්නේ මාළු හොදිත් එක්කද කන්නේ? හරි ඉක්මනට කරපන් නැත්නම් මම ඔය ඔලු ගෙඩියත් එක්ක කනවා කියලා අපි බනිනවා. නමුත් ඒ වේටර් වැරදි නෑ. ඒ වේටර් අපේ හාරවුස්සනවා මොකද්ද? තරහ නෙමෙයි අපි හාරවුස්සන අපේ අවශ්‍යතාවය. මොකද එහෙම නැත්නම් අපි ඔය එන වේටර් අපි සැරෙන් සැරේ යවනවා එක තැන් වලට. මාළු හොදි කියන්නේ, ගම්බිරිස් කුඩු දාලා කියන්නේ. ඔහොමම කියනවා අපි. ඒක නිසා එයා ඔක්කොම අවශ්‍යතාව ටික දැනගෙන ගියාම එයාට ලේසි අපිට සර්ව් කරන්න. වට තේරෙනවද මම කියන දේ? ඉතින් මාකටිං වලදී මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා හොයනවා. භාණ්ඩ මිල කරනවා. භාණ්ඩ බෙදා හරිනවා. භාණ්ඩ ප්‍රවර්ධනය කරනවා. ඒ කියන්නේ ප්‍රචාරණය කරනවා. එන්නේ වැඩ ටික තමයි මාකටිං වලදී වෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා ෆයිනෑන්ස් කියලා වැඩක් පුතා ව්‍යාපාරික ප්‍රධානම වැඩක්. අර මුදල් සම්පාදනය කර ගන්නවා. ව්‍යාපාරයේ කටයුතු වලට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගන්නවා. ඒ මුදල් ව්‍යාපාරයේ විවිධ දේවල් වලට යොදවනවා. අර මුදල් සම්පාදනය කරගෙන ඉපසා යෙදවීම තමයි ෆයිනෑන්ස් වලදී වෙන්නේ. ඒ වගේම ඔපරේෂන් මාකටිං ෆයිනෑන්ස් අනිත් එක තමයි පුතා HR කියන එක. HRM කියන එක human resource management කියන එක මානව සම්පත් කළමනාකරණය කියන එක. එතෙන්දී සම්පූර්ණයෙන්ම කරන්නේ මානව සම්පත. හරි. අපේ ව්‍යාපාරට අවශ්‍ය කරන මානව සම්පත විවිධ තැන්වලින් ලබාගෙන ඒගොල්ලන්ට හොඳට පුහුණු කළා, වැටොප් වේතන ගෙවලා, අභිපේරණය කළා, උනන්දු කළා ව්‍යාපාරය ඇතුලේ තියාගන්නවා. ඔන්නවා තමයි ව්‍යාපාරික දෙන ප්‍රධානම වැඩ හතර වෙන්නේ. ඉතින් මේවට නිෂ්පාදන කළමනාකරු, අලෙවි කළමනාකරු, මූල්‍ය කළමනාකරු, මානව සම්පත් කළමනාකරු කියලා මේවැය වක්කීම ගන්න පුළුවන් නිලධාරීන් දානවා. ඒ පිළිබඳ ඒ විශේෂයි කෙලපැමිණියුම්. ඒ විශේෂ කෙලපැමිණියුම් කියලා කියන්නේ කාටවත් කෙල ගහලා අපු නෙමෙයි. ඒ විෂය හොඳට ඉගෙනගෙන විෂය පිළිබඳව අත්දැකීම් තියෙන අය තමයි මේකට පත් කරගන්නේ. ඉතින් එතකොට ඊට අමතරව දරුවනේ මේ කාරණා වලට අමතරව තොරතුරු ව්‍යාපාරික තොරතුරු කළමනාකරණයේ තියෙනවා. ඒ කියන්නේ විවිධ තොරතුරු විවිධ තරඟකරුවන්ගේ වෙළඳපළ සහ විවිධ තොරතුරු රැස් කළා, ඒවා ගබඩා කළා, රහස්‍යභාවය රැකලා අවශ්‍ය පාර්ශ්වයට ලබා දීලා යාවත් කාලන කරන්නේ තොරතුරු කළමනාකරණය. ඊට අමතරව පරිපාලන කටයුතු වලදී නීති රීති දාලා ඒ නීති රීති ක්‍රියාත්මක කිරීම පරිපාලන කටයුතු වල වෙනවා. ඊළඟට ව්‍යාපාරික අනිවාර්යෙන් ගොඩක් සමහර ව්‍යාපාරවල පර්යේෂණ හා සංවාදන කටයුතු තියෙනවා. ඒ කියන්නේ පර්යේෂණ හා සංවාදන කටයුතු වලින් කරන්නේ ව්‍යාපාරයක ඒ කියන්නේ අනාගතය වෙනුවෙන් අත්හදා බලනවා. අලුත් නිෂ්පාදන අත්හදා බලනවා, පිරිවැය අඩුකම අත්හදා බලනවා, අලුත් වෙළඳපොළ වලට අත්හදා බලනවා. ඉන්නේ වගේ නව අත්හදා බැලීමේ කටයුතු තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මේ ඒ කියන්නේ කාර්යන් රසක් හරිද ව්‍යාපාරයක තියෙනවා. ඉතින් ඒ කාර්යන් වලින් තමයි මේ අපි ඉස්සෙල්ලා කතා කරපු යෙදවුම් පරිවර්තනය කරලා නිමවුම් බිහි කරන්නේ. හරි. ඔයා බැලුවොත් පිටුවංක 31 ව්‍යාපාරික ප්‍රධාන කටයුතු හරි ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන්
කීපයක්ම තියෙනවා. මෙහෙයුම් කළමනාකරණය බලන්න ව්‍යාපාරික යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ කටයුතු තමයි මේන් අදහස් වෙන්නේ. ඒක ඇතුලේ තොග පාලනය, යාන්ත්‍රික පාලනය, සුපරීක්ෂණය, ගුණත්ව පාලනය, ඉංජිනේරුකරණය, ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා ඒක ඇතුලේ. ඒ තියෙන වැඩ හයිලයිට් කරගන්න. තියෙන වැඩ හයිලයිට් කරගන්න. අලෙවිකරණයේදී වෙන්නේ පුතේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා හොයලා බලනවා, මිල කරනවා, බෙදා හරිනවා, ප්‍රවර්ධනය කළා අපේ නිමවුම කියන එක පාරිභෝගිකයා අතරපත් කිරීම තමයි අලෙවිකරණයේදී වෙන්නේ. ඒ අලෙවිකරණයේදී වෙන කරන කාර්යයන් පිළිබඳව හයිලයිට් කරගන්න. ඒ වගේම මූල්‍ය කටයුතු අඩු පිරිවැයක් යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීම සහ වැඩි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ඒවා ආයෝජනය කිරීම තමයි මූල්‍ය කටයුතු වලදී සිද්ධ වෙන්නේ. බදු ගෙවන එක, ගිණුම් තියෙන එක, හරිද? මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන එක, ඒවා තමයි සාමාන්‍ය මූල්‍ය කටයුතු වල ප්‍රධානම දේවල් වෙන්නේ. ඒවා හයිලයිට් කරගන්න. ඒ වගේම මානව සම්පත් කටයුතු වලදී ආයතනයේ අරමුණු ඉටු කරගන්න පුළුවන් සේවක පිරිසක් නඩත්තු කරගන්න එක තමයි එතෙන්දි කරන්නේ. ඒතොර යෝග්‍යතම පුද්ගලයෝ බඳව ගන්නවා, පුහුණු කරනවා, අභිපේරණය කරනවා, ඒගොල්ලොත් එක්ක හොඳට සම්බන්ධකම් තියා ගන්නවා, ශ්‍රමික සම්බන්ධතා ඒවා හයිලයිට් කරගන්න. ඒ වගේම තොරතුරු කළමනාකරණය, දත්ත හා තොරතුරු එක්රැස් කරනවා, ඊට පස්සේ ඒවා යාවත්කාලීන කරනවා, ගබඩා කරලා තියා ගන්නවා, අවශ්‍ය පාර්ශ්වයෙන් සම්පාදනය කරනවා. ඒව තමයි තොරතුරු කළමනාකරණයේදී වෙන්නේ. ඒතර දැන් මේ කෙලින්ම විභාගෙදී අහන්න පුළුවන් බේකරි එක සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. ඒතර ඒකේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, කාලය, දැනුම, තොරතුරු මොනවද කියලා ලියලා පරිවර්තනය කරන්න ඒකේ ඔපරේෂන් කටයුතු, පිටි මිලදී ගැනීම, පිටි ගබඩා කිරීම, පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන බිහි කිරීම, ඒවා ක්‍රමානුකූලව ගබඩා කිරීම, හරි පාරිභෝගිකයා වෙත රටමගින් ගෙන යාම, මාකටිං, මේ හැම එකක්ම මෙතන ලියන්න ඕනේ. මේවා එකට ආදේශ කරලා ලියන්න ඕනේ. ඒවා අභ්‍යාස කරනකොට ඔයාලට තේරෙයි. හරි? රයිට්. එතන ඒක තමයි ඔය යෙදවුම් පරිවර්තනයේ නිමවුම් කියලා ඔක දාලා තියෙන්නේ. හරි? යෙදවුම් වෙන්නේ නිෂ්පාදන සාධක, පරිවර්තනය කරන ව්‍යාපාර කාර්යයන් වලින් නිමවුම් විදිහට භාණ්ඩ හා සේවා ලැබෙනවා. හරි. එතකොට අපි මේ නිබන්ධනයේ මේ පළවෙනි පාඩමේ අවසාන කොටසට තමයි පුතා දැන් අපි එළඹිලා ඉන්නේ. ඕකෙනොත් විභාගෙට විවිධ ප්‍රශ්න අහනවා. ඕකෙනොත් විභාගෙට විවිධ ප්‍රශ්න අහනවා. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව. හරි? ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව. දරුවනේ ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් උනන්දු වන සමහර අය අභ්‍යන්තරව ඉන්නවා. අභ්‍යන්තර පාර්ශව. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුළේ ඉන්න පුද්ගලයෝ තමයි අභ්‍යන්තර පාර්ශව කියලා කියන්නේ. උනන්දු වෙනවා කියලා කියන්නේ යමක් අපේක්ෂා කිරීම තමයි උනන්දු වෙනවා කියලා කියන්නේ. ව්‍යාපාරයකින් යමක් අපේක්ෂා කරනවා නම් ඒක උනන්දු වෙනවා. අභ්‍යන්තර පාර්ශව තුනයි සාමාන්‍ය ව්‍යාපාරයක ඉන්නේ. මොනවාද අභ්‍යන්තර පාර්ශව තුන? එකක් තමයි කළමනාකරුවන් ඉන්නවා. ඒ වගේම සේවකයින් ඉන්නවා. ඒ වගේම ගනුදෙනුකරුවන් අයිතිකරුවන් ඉන්නවා. අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයින්. දැන් වා නිකන් කල්පනා කරලා බලන්න පුතේ, අයිතිකාරයෝ සාමාන්‍ය ව්‍යාපාරිකරු උනන්දු වෙන්නේ ඇයි? අයිතිකාරයෝ මොනවද තමන්ගේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? මම ව්‍යාපාරික අයිතිකාරයෙක් නම් මම බලාපොරොත්තු වෙන්නේ මම යොදවන මුදලට ප්‍රමාණවත් ලාභයක්. මම අපේක්ෂා කරන්නේ ඒක. නේද? ඒ වගේම මගේ ප්‍රාග්ධනයේ සුරක්ෂිතභාවය. ප්‍රාග්ධනයේ කොච්චර ආරක්ෂිතයිද කියන එක. ප්‍රාග්ධනයේ තියෙන සුරක්ෂිතභාවය. නේද? ඒ වගේම කරන වැඩ මට හරියට කියනවාද විනිවිදභාවය, ඒව තමයි මම අපේක්ෂා කරන දේවල්. ඒ අයිතිකාරයෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ මේ වගේ දේවල් වලට. දැන් කළමනාකරු උනන්දු වෙනවා තමන් ගන්න තීරණවල සාර්ථකභාවය පිළිබඳව, ව්‍යාපාරයේ තියෙන ලාභදායකත්වය පිළිබඳවත් ඒක උනන්දු වෙනවා. තමන්ගේ රැකියාවේ සංවර්ධනය පිළිබඳව උනන්දු වෙනවා. නේද?
සේවකයෝ Tamanට නිසි පරිදි වැටුප් ලැබෙනවද? රැකියාව ස්ථිරයිද? කාර්මික සුරක්ෂිතතාවය, අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද? යනාදී කාරණා පිළිබඳ උනන්දු වෙනවා. බාහිර කියලා කියන්නේ ව්‍යාපාරයට බාහිර පාර්ශ්ව කියලා කියන්නේ ව්‍යාපාරයට පිටතින් ඉන්න අය තමයි බාහිර පාර්ශ්ව කියලා කියන්නේ. ඒ බාහිර පාර්ශව රජයේ ඉන්නවා බාහිර පාර්ශව. මහ ජනතාව අනිවාර්ය ව්‍යාපාරික බාහිර පාර්ශවේ. හරි. ඊට පස්සේ අපි ගත්තාම ළමයි තරඟකරුවන් බාහිර පාර්ශවය. හරිද? ඊට පස්සේ තව විභව ආයෝජකයෝ කියලා જાතියක් ඉන්නේ. විභව ආයෝජකයෝ කියන අනාගතයේදී ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න අය. ආයෝජකයෝ කියන්නේ දැනට අයිතිකරුවෝ කියලා කියන්නේ ආයෝජකයෝ සහ අයිතිකරුවෝ කියලා කියන්නේ දෙකම එකයි. දැනට සල්ලි දාලා අයිතිය තියෙන අය. අනාගතයේදී එන්නේ ඉන්න අය තමයි විභව ආයෝජකයෝ කියලා කියන්නේ. අනිකන් අර මේ බැඳපු මිනිහා මේ නිකන් බඳින්න ඉන්න කෙනා වගේ. මෙයාට අයිතිය තියෙන මේ අයිතිය ලැබෙන්න තියෙන පාර්ශවය තමයි මේ ඉන්නේ. විභව ආයෝජකයා. විභව ආයෝජකයන් බඳින්න ඉන්න මිනිහා වගේ නිකන්. හරිද? ඊට අමතරව ගනුදෙනුකරුවන් අනිවාර්යෙන් එළියේ ඉන්න පාර්ශවයක් ගනුදෙනුකරුවන්. හරි? රජය නිසි පරිදි බදු ගන්න, සේවා නියුක්තිය වැඩි කිරීම සම්බන්ධයෙන්, නීති රීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් උනන්දු වෙනවා. මහ ජනතාව පිරිසිදු පරිසරයේ බදු ඊට පස්සේ යටිතල පහසුකම් දියුණු කිරීම, රැකියාව අවස්ථා පිළිබඳව. තරඟකරුවන් ගත්තාම තරඟකරුවෝ දරුවනේ සාධාරණ තරඟයක්. ප්‍රචාරණ උපක්‍රම, නිෂ්පාදිතවල ලක්ෂණ ඒව ගැන උනන්දු වෙනවා. විභව ආයෝජකයෝ ආයෝජනයට ලැබෙන අවස්ථාවන් පිළිබඳව. ඒ වගේම ගනුදෙනුකරුවෝ භාණ්ඩ හා සේවාවල ගුණත්වය, භාණ්ඩ හා සේවාවල මිල, භාණ්ඩ හා සේවා අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව පිළිබඳ උනන්දු වෙනවා. සැපයුම්කරුවෝ උනන්දු වෙනවා භාණ්ඩ හා සේවා සැපීමට තිබෙන තත්ත්වයන් පිළිබඳව. ඒ වගේම සපයන ලද භාණ්ඩ වලට ගෙවන මුදල් පිළිබඳව උනන්දු වෙනවා. දැන් ඕක තියරියක් විදිහට ඔහොම ඉගෙන ගත්තට නමුත් විභාගෙදී ඕක ඕම නෙමෙයි එන්නේ. ඔබගේ පාසල පිළිබඳ උනන්දුවක් දක්වන පාසල් 6ක් නම් කරලා පැහැදිලි කරන්න. තේරෙනවද මං කියන්නේ? ඔබගේ පාසල පිළිබඳ උනන්දු වෙන පාසල් 6ක් නම් කරලා පැහැදිලි කරන්න. ඒ විදිහට අහන්න. ප්‍රදේශයේ රෝහල පිළිබඳ උනන්දුවක් දක්වන පාසල් 6ක් නම් කරලා පැහැදිලි කරන්න. එතකොට මේ කලබනාකරුවෝ සේවකයෝ අයිතිකාරයෝ කියලා ලියලා හරියන්නේ නැහැ. රෝහලක් නම් ඇතුළේ ඉන්නේ කවුද? ඇතුළේ ඉන්න සේවකයෝ වෛද්‍යවරු, හෙදියන්නේ ඒ වගේ අය. රෝහලේ අධ්‍යක්ෂකී වගේ අය. රෝගීන් කියන අය අභ්‍යන්තර පාර්ශ්වයකට ගන්න එපා. රෝගීන් වැටෙන්නේ ගනුදෙනුකරුවන් ගණයටනේ. රෝගීන් බාහිර රෝගීන් කියලා ගන්න. හරි. ඒතකොට සමහර අය තර්ක කරයි ඇතුළේ නේවාසික වෙලත් ඉන්නවනේ. නේවාසික වෙලා ඉන්නවා කියලා කියන්නේ හැමදාම ඉන්නේ නැහැනේ. හැමදාම රෝහලේ පදිංචි වෙන්නේ නැහැනේ. ඒගොල්ලන්ගේ සර්විස් එක අරන් එළියට යනවා. ගනුදෙනුකාරයෝ කියලා කියන්නේ බාහිර පාර්ශවයක්. පටල ගන්න එපා ඒක. හරි. දැන් ඉස්සර නම් පුතේ කොහොම හරි කමන්නේ අයිතිකරුවන්ට ප්‍රතිලාභ දෙන්න තමයි බැලුවේ. ඒ කියන්නේ පරිසරය දූෂණය කළා හරි කමන්නේ. සේවකින්ගේ ශ්‍රමය ඌරගෙන කාලා හරි කමන්නේ අයිතිකරුවන්ට ලාභ දෙන්න තමයි බැලුවේ. නමුත් දැන් ව්‍යාපාරය එහෙම නෙමෙයි. දැන් සංකල්පයක් ගොඩනගලා තිනවා ඇල්මැති කියන්නේ අයිතිකරුවන්ට එදිරිව ඇල්මැති පාර්ශ්ව කියන සංකල්පය. ඒ කියන්නේ අයිතිකරුවෝ අංක 2 ඇල්මැති පාර්ශ්ව අංක 1. ඒ කියන්නේ උනන්දුවක් දක්වන ඔක්කොටම ප්‍රතිලාභ දීලා තව දෙයක් ඉතුරු වුණොත් තමයි අයිතිකරුවන්ට දෙන්නේ. ඒක නිකන් අර නෑදෑයෝ ගෙදෙට්ට ආවා වගේ. නෑදෑයෝ ගෙදෙට්ට ආවම අපි කියන්නේ නෑනේ හොඳට උයලා රස කැවිලි එහෙම හදලා අතුරුපස එහෙම හදලා අපි කියන්නේ නෑදෑයින් දැන් නෑදෑයින්ට ඉන්න බෑ සුවඳ දැනෙනවා සෑහෙන්න. හරි කනකන් ඉවසිල්ලක් නෑ. අපි නෑදෑයින්ට කියනවාද මේ අපි උයලා එහෙම ඉවරයි ඔයගොල්ලෝ පොඩ්ඩක් වාඩිලා ඉන්න අපි කාලේ ඉවරනාට පස්සේ ඕගොල්ලෝ කන්න කියලා. එහෙම වුණොත් නේ අපි කාලා එනකොට නෑදෑයෝ ගිහිල්ලා තියෙයි තරහ වෙලා. ඉස්සෙල්ලා අපි පිට මිනිස්සුන්ට කන්න දෙනවා. ඒ පිට මිනිස්සු ඉතුරු කළොත් විතරයි අපි කන්නේ. ඒ පිට මිනිස්සු කාලා බීලා අයිස්ක්‍රීම් කාලා කෑම බල්ලන්ටත් ඔතාගෙන ගියාට පස්සේ ඒගොල්ලෝ වෑන් එකේ නැගලා ගිය ගමන් අපි දුවනවා කෑම මේසෙට. නේ. සමහර වෙලාවට ගෙදර ඉන්න පොඩි කාට නැත්තම් ඒ ලෙවල් කරන කොල්ලට කතා කරනවා නෑදෑයෝ පුතේ ඔයත් ඇවිල්ලා වාඩිලා කෑම කන්න කියලා. අම්මා මෙහෙම කරන්න එපා යන්න කියලා කියන. මොකද ඔයා ගියොත් එහෙම ඉවරයි. කෑම මේස ඉවර කරනවා. මේ මිනිස්සු ළමයි අනපු බත් කට ළමයි කටර දාගන්න නැතුව මෙහෙම කරන් බලන් ඉන්න ඔයා දිහා පුදුමෙන් වගේ ඔයා කන කෑමට. ඒ අනපු බත් කට කන්න එහා පැත්තේ ඉන්න එක තමයි ඒක ගන්න. ඒක නිසා අම්මා කියනවා වාට යන්න එපා කියලා. පේන්නේ ඉන්න එපා. කෑම මේස ගාවින් ඉන්න එපා කියලා කියනවා. මම විහිළුවට කිව්වේ. හරිද? රයිට් බලන්න. පිටුවංක 33. ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ඇල්මැති පාර්ශව ලෙස හඳුන්වයි. ව්‍යාපාරවල ස්වභාවය අනුවත් ව්‍යාපාර සමග පවත්නා සම්බන්ධතාවය අනුව මේම ඇල්මැති පාර්ශ්ව කුඩා හෝ විශාල වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශ්වයන් පහක් දක්වන පරිදි පෙළගස්සන්න පුළුවන්. වර්තමාන ව්‍යාපාර සංකල්පය වන්නේ අයිතිකරුවන්ට ලාභ ලබා දීම පමණක් නොව ඇල්මැති පාර්ශවයින්ද අපේක්ෂා කරන ප්‍රතිලාභ ලබා දිය යුතු යන්නයි. එනම් ව්‍යාපාරයන් උසස් කළමනාකරුවන්ගේ යුතුයකම වන්නේ ව්‍යාපාරයට ඇල්මැති ප්‍රධාන පාර්ශ්ව හඳුනගෙන ඔවුන්ටද ව්‍යාපාරයේ උපයන ලාභයෙන් යම්කිසි ආර්ථික වාසියක් අත්පත් කර දීමයි. ව්‍යාපාරයේ දිගු කාල සාර්ථකත්වයට මේ ඉවහල් වන බව සඳහන් කෙරේ. හරින අභ්‍යන්තර පාර්ශව ලියමු අපි මෙහෙම ලියන අභ්‍යන්තර පාර්ශව ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරය තුල සිටින ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරය තුල සිටින ව්‍යාපාරය තුල සිටින පාර්ශවයි. ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරය තුල සිටින පාර්ශවයි. ඊට පස්සේ බාහිර පාර්ශව ලියන්න. ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරයට පරිබාහිරව සිටින ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන ව්‍යාපාරයට පරිබාහිරව සිටින පාර්ශවයි. පරිබාහිරව සිටින පාර්ශවයි. හරි ඊට පස්සේ දැන් මෙතන පල්ලෙහා තියෙනවා එක එක අය උනන්දු වෙන්න හේතු ඒ වගේම ඒ උනන්දුවක් දක්වන පාර්ශවයේ වම් පැත්තේ ඉන්නවා. බලන්න යෙදූ ප්‍රාග්ධනට ප්‍රමාණවත් ප්‍රතිලාභ ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනයේ ව්‍යාපාරයේ ස්ථාවරභාවය ඒව ගැන උනන්දු වෙන්නේ කවුද? ආයෝජකයින් නැත්නම් අයිතිකරුවන්. අයිතිකරුවන් නැත්නම් ආයෝජකයින්. ඊට පස්සේ ප්‍රමාණවත් පැටුම් රැකියා සුරක්ෂිතභාවය යහපත් සේවා පරිසරයේ නියමිත කාලයේදී උසස් වීම සැපීම කෙරෙහි උනන්දු වෙන්නේ කවුද? සේවකයින් නැත්නම් වෘත්තීය සමිති. ව්‍යාපාරයේ ලාභය ව්‍යාපාරයේ වර්ධනය රැකියා තෘප්තිය අරමුණු හා ඉලක්ක ළඟා කර ගැනීම කෙරෙහි උනන්දු වෙන්නේ කවුද? කලබනාකරුවන්. ඊට පස්සේ බාහිර පාර්ශව බලන්න. මුදලේ සුරක්ෂිතභාවය මුදලට දාලා පොලිය අපවල සුරක්ෂිතභාවය ණය හිමියන්. ණය හිමියෝ තමයි ඒවා පිළිබඳ උනන්දු වෙන්නේ. ඊට පස්සේ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳ උනන්දු වෙන්නේ කවුද? විභව ආයෝජකී. ඊට පස්සේ හොඳ සේවාවක් භාණ්ඩවල ගුණත්වය දැරිය හැකි මිල පිළිබඳ උනන්දු වෙන්නේ ගනුදෙනුකරුවන් නැත්නම් පාරිභෝගිකයන්. ඇනෝම අඛණ්ඩව ලැබීම නිසි පරිදි ගෙවීම පිළිබඳව උනන්දු වෙන්නේ සැපයුම්කරුවන්. සාධාරණ තරගයේ ප්‍රචාරණ උපක්‍රම කෙරෙහි අනිෂ්පාදකයන්ගේ නිෂ්පාදක කෙරෙහි උනන්දු වෙන්නේ තරගකරුවන්. සමාජ වාක්‍ය මිටු කර ගැනීම බදු නිසි පරිදි ලබා ගැනීම ආර්ථික වර්ධනය කරවා ගැනීම කෙරෙහි උනන්දු වෙන්නේ රජය. පරිසරය රැකියාව සහ සමාජ වාක්‍ය මිටු කරවා ගැනීම කෙරෙහි උනන්දු වෙන්නේ මහ ජනතාව නැත්නම් සමස්ත සමාජය. සමස්ත සමාජය. හරි. පුතාලා පළවෙනි පාඩම් ඒකකේ නම තමයි ව්‍යාපාර පසුබිම සහ පරිසරය කියන එක. මේ පාඩමේ තව කෑල්ලක් තියෙනවා පරිසරය කියලා කෑල්ලක්. ඒ පරිසරය කියන කෑල්ල
තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි දැන් කරපු වීඩියෝ එකත් එක්ක පළවෙනි පාඩම, ඒ කියන්නේ ව්‍යාපාර පසුබිම පාඩමට දාලා ඔක්කොම කොටස් ටික දැන් කරලා අවසానයි. පරිසරය කැලල තමයි අපි ඊළඟට කරන්න තියෙන්නේ. අපි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු පරිසරය කියන කොටසට. right. ආයිබෝවන්.